ජේසිපීටයි වර්තමානයේ සමස්ත ලෝකයත් විශේෂයෙන්ම ලංකාවත් මුහුණ පාමින් සිටින මේ ඊටාම දුෂ්කර තීරණාත්මක කාලයට හේතුව තමයි අතීතයෙන් පාඩම් ඉගෙන නොගැනීම. වර්තමානයේ ලෝකේ පුරා සිදුවෙන සෑම සිද්ධියකම මූලාරම්භය වර්තමානයේ නෙවෙයි පවතින්නේ ඉතිහාසය තුල සිදුවුණු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ තත්වය ඇති වෙලා තියෙන්නේ. එය හොඳ එකක් වෙන්න පුළුවන්, නරක එකක් වෙන්න පුළුවන්, ඔය හොඳ නරකේ මිශ්‍රණයක් වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් කිසිම දෙයක් මේ ලෝකය තුල ඕපපාතිකව පහළ වෙන්නේ නැහැ. අහසින් කඩාගෙන වැටෙන්නේ නැහැ. අපි හැමදෙනාම වර්තමානයේ ජීවත් වෙන අපි හැම කෙනෙක්ම ඓතිහාසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්ුයි බිහි වෙලා තියෙන්නේ. මෙය ලෝක ඉතිහාසයෙන්ුත් සම්බන්ධයෙන්ුත් ඇත්තක්, ඒ වගේම සභා ඉතිහාසය සම්බන්ධයෙන්ුත් ඇත්ත දෙයක්. අපි මේ සාකච්ඡාව සඳහා විශ්ව සභාවේ මේ ඓතිහාසික විකාශනය ගැන මේ සාකච්ඡාව සඳහා සුපුරුදු පරිදි අපට මඟ පෙන්වීම ලබා දීමට අප සමග පැමිණ සිටිනවා ඩොමිනිකානු නිකායට අයත් පූජකතුමෙක් වන ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමා. එතුමා සමාජ සහ මානව විද්‍යාව පිළිබඳව විශාරදෙක්, ඒ වගේම සභා ඉතිහාසය පිළිබඳව පවා ගැඹුරු දැනුමක් තියෙන විද්‍යාර්ථියෙක්. ඊට අමතරව අප සමග පැමිණ සිටිනවා ගරු ෂෙරෝන් ඩයස් පියතුමා. එතුමා කොළඹ දේවධර්ම නිකේතනයේ අධිවෘ තැන්පත් පියතුමා වශයෙන් කටයුතු කරන සභා ඉතිහාසඥයෙක් සහ සභා පියවරුන් පිළිබඳව විශාරදයෙක්. අපි එතුමන්ලාව ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්න කැමති. ජෙස්පිහිටයි ඔබතුමන්ලට. ජෙස්පිට. අපි අවසාන සාකච්ඡාවන් වලදී අවධානය යොමු කරා අපගේ ශ්‍රාවකයන්ට අසන්නන්ට මතකනම් 17 වන සතවර්ෂය 18 වන සතවර්ෂයේ අවසාන භාගය දක්වා විශේෂයෙන්ම 1789 දී ඒ පුපුරා ගිය ප්‍රංශ විප්ලවය කියන ඒ තීරණාත්මක මන්සන්දිය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරා. මොකද යුරෝපීය සමාජයේ ගමන් මගත් ඒ වගේම කතෝලික සභාවේ ගමන් මාර්ගයත් සකස් වීමට තීරණාත්මකව බලපාපු සාධකයක් තමයි ප්‍රංශ විප්ලවය. ඒ කියන්නේ එතකොට ওই කාලය වෙනකොට 18 වන සතවර්ෂයේ අවසාන භාගයට අපි ළඟා වෙමින් සිටියා. ඒ වගේම 19 වන සතවර්ෂයේ ආරම්භයට. 19 වන සතවර්ෂය කියලා අපි අදහස් කරන්නේ 1800 ගණන්. 18 වන සතවර්ෂය කියන්නේ 1700 ගණන්. එතකොට මේ සතවර්ෂ දෙකේ මේ හමුවීම, එහෙම නැත්නම් එක සතවර්ෂයක් ඉවර වෙලා තව සතවර්ෂයක් ආරම්භක වන ඒ කාලය ඊටාම තීරණාත්මක වුණා සභාවේ ගමන සඳහා. ඒ නිසා ඊටා වැදගත් ඒ කාලයේ ඓතිහාසික පසුබිම නිවැරදිව ග්‍රහණය කර ගැනීම. ඒ නිසා මම කැමතියි මුලින්ම දැනගන්න ගරු ජයලත් බලගල්ල පියතුමාගෙන් අපි මේ කාලයේ සිදුවුණු විශේෂ සිද්ධීන් මොනවද? මේ කාලය ඇයි සභා ඉතිහාසයේ වැදගත් කාලවකවානුවක් වෙන්නේ පියතුමනි? ඔබ කිව්වාගේ 17 වෙනි 18 වෙනි සහ 19 වෙනි සතවර්ෂ එක පැත්තකින් සභාව අරගත්තත් අනිත් පැත්තෙන් මුළු සමාජයේ විශේෂම යුරෝපීය සමාජයේ විශාල වෙනස්කම් රාශියකට මුහුණ පාපු කාලයක්. ඒත් එක්කම අපිට පේනවා සමාජයේ හිම්පිටින් වෙනස් වුණා නේ. හිම්පිටින් වෙනස් වුණ කාලයක්. ඒ නිසා මම හිතුවා මේක ආරම්භෙදිම සිදු වුණ 19 වෙනි සතවර්ෂයේ ආරම්භෙදිම සිදු වුණ යම්කිසි විශේෂ සිද්ධියකින් ආරම්භ කරන්න. මොකද ඒක අවශ්‍ය වෙනවා. ඒකට ලැබුණ ප්‍රතිචාරය ගැන අපි දැනගන්න නේද? මොකද්ද මේ බලාපොරොත්තු වුණ දේ සිද්ධ වුණාද? එහෙම නැත්නම් ඒ ප්‍රතිචාරය.
ඒ ප්‍රතිචාරය දිහා බලපුවම අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්තම එදා සමාජයේ කොහෙන්ද කොහාටද ගමන් කරමින් සිටී කියන එක. මේක තමයි 1815 පැවැත්වුණ වියනා සම්මේලනය. ඒතර අපි දන්නවා අපේ රටට 1815 වැදගත් වර්ෂයක් නේද? මොකද ඉංග්‍රීසි ජාතික රට අල්ලගත්ත මුළු ලංකාවම 1815 දී. ඒතර ඒ වගේ තවත් රටවල් වල විශේෂ සිද්ධි නැති අපි වෙනවා වියනා සම්මේලනය පැවැත්වුණේ 1815 දී. ඒතර මේක පවත්වන්න හේතු උනේ අපි දන්නවා 7 වර්ෂ ගණනාවක ඉඳලා විශේෂම ගත්තොත් ප්‍රොටෙස්ටන්ට් විප්ලවය කියමුකෝ. එදා ඉඳලා අපිට පේනවා මේ ක්‍රිස්තියානි යුරෝපීය කොටස් වලට බෙදුන හැටි, ලේන් තෙත්තුන හැටි. නේද? ඒතකොට ප්‍රංශ විප්ලවය මේ වගේ ලේන්ම තෙත්තුන කාලයක්. විශාල ඉම්පස්සේ යුද්ධ තව නේද? ප්‍රංශ විප්ලවයෙන් වරුනේ නැහැ. ඉම්පස්සේ නෙපෝලියන් රාජ්‍යන අල්ලමින් යන හැමතැනම ලේන් තෙත්තුනම යුරෝපයේ. නෝ සියල්ලම ක්‍රිස්තියානි. ඒතර මේ නිසා මේ වියනා සම්මේලනය පවත්වන්නට හේතු උනේ යුරෝපයේ කොහොමද මේ ගැටුම් වලින් මේ වෙලෙන් තත්තර මේ ස්වභාවයෙන් මුදා ගන්න කියලා සාකච්ඡා කරන්නයි. ඒතර මේකට එකතු වුණ රටවල් කීපයක් තමයි අපි කියමු ඕස්ට්‍රියාව, ඒ කාලේ ජර්මනි කියලා කියවෙන ප්‍රුසියාව, ඒකේ ප්‍රධාන කොටස ප්‍රුසියාව, එංගලන්තය, ඒ වගේම රුසියාව, ඕස්ට්‍රියාව සහ සුද්දාසන නියෝජිතයෙක්. ඒතර ඒ සුද්දාසන නියෝජිත සභාවුනේ සුද්දාසනයත් එක රටක් වශයෙන් තිබුණ ඉතාලියේ කොටසක්. අපි ගත්තොත් මධ්‍යම ඉතාලිය පාප්තුමන් යටතේ තිබුණේ සුද්දාසන ජනපද රාශියක් අයිතිව. ඒතර මේගොල්ලන්ට අවශ්‍ය වුණේ මේකේ මුලසුන ගත්තෙත් වියනාවේ අගමැති. හේතුව මේ ඕස්ට්‍රියාවේ තිබුණේ. ඕස්ට්‍රියාව තිබුණ නිසා ඒ ඕස්ට්‍රියාවේ අගමැති වියන්නාලව තිබුණ නිසා ඕස්ට්‍රියාව අගමැති තමයි මූලිකත්වයේ ගත්තේ. තරට පේනවා මේකට සහභාගී වුණේ සාමාන්‍ය නියෝජිතයෝ නෙමෙයි අනිත් අයගේ. මේ රජ කරපු අයමයි නේද? පාලනය කරපු උදාහරණයක් කියමු රුසියාවෙන් ආවේ සාරජ්ජුරෝමයි. ඒතර මේගොල්ල සාකච්ඡා කළේ කොහොමද යුරෝපයේ බේරගන්නේ මේ ලේන් තත්තුන තත්ත්වෙන් නැවතවරක් එක්සත් කරන්නේ කොහොමද කියන දේ. නේද? නැත් එතෙන්දී අර පේනවා ඒගොල්ල සාකච්ඡා කරද්දී ඒගොල්ල ගත්ත එක තීරණයක් තමයි මේ සමූහාණ්ඩු ප්‍රශ්නය තමයි නැවත නැවත කොටස් වලට බෙදෙනවා. ප්‍රතිසංස්කරණ නිසා විවිධ කොටස් වලට බෙදෙමින් මේ කුඩා රාජ්‍යයන් බිහිවීම සමාජයේ ප්‍රගතියට බාධාවක් වෙලා තියෙනවා. ඒ වගේම යුද්ධ වලට හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා නැවත වරක් අර අත්නෝමතික පාලන ක්‍රමයක් සහිත රාජාණ්ඩු ක්‍රමය නැවත එන්න ඕනයි කියන එක. ඒතොර ඒකෙන් මිදෙන්නටයි සතවර්ෂ ගණනාවක් පස්සේ තිස්සේ යුද්ධ කළේ. එහෙම නැත්නම් විප්ලව කළේ. අවසානයේ ප්‍රංශ විප්ලවය ඇති වුණෙත් එහෙම මිදිලහක් වෙලා මෙන්න සාමාන්‍ය ජනතාව ජය ගැනීමක්. නැවත වරක් ඒගොල්ලන්ට ඕන වුණේ අර පැරණි ක්‍රමයට යන්න. එතකොට මේ தත්ත්වය මිදෙන්න පුළුවන් කියන එක. මොකද හැබැයි හොඳින් බැලුවොත් එහෙම මේ අයගේ යටි අදහස තමන්ගේ බලය නැවත වරක් තහවුරු කරගන්න. නේද? හුඟක් රටවල වල අපේ රට දිහා ගත්තත් මේ වගේ පේනවා කොයි වුණත් මෙන්න නැවත බලය රැක ගැනීම තමයි අවශ්‍ය වුණේ. ඒතර හැම රටෙම ස්වාධීන වෙන්න. හැම රටෙම ස්වාධීන වෙන්න නැවත වරක් ස්වාධීන වෙලා පැරණි රාජාණ්ඩු ක්‍රමයේ කරා නැවත යන්න. ඒතර පාලන බලය ඉබේම තමන් පුළුවන් ගෙන යන්න දිගටම. ඒක නිසා ඒ වගේම මේ බෙදලා තිබුණ රටවලුත් මේගොල්ලන්ට ක්‍රමෙන් එකතු කරගන්න. අපි කිව්ව දැන් ඕස්ට්‍රියාව මෙන්න එක කොටසක් ගන්න, නේපාල් සාරිය. එහෙම නැත්නම් ප්‍රුසියාවේ නේද? ප්‍රුසියාවේ කොටස තව. ඒ විදිහට කොටස් රාශියක් ගන්න. මේ විදිහට එකතු මේ සම්මේලනය තිබුණේ. අර පේනවා මේක විශේෂයෙන්ම විප්ලවත් රාශියක් තිබුණ යුගයක්. විප්ලව වලින් බෙදලා තිබුණ යුගයක්. අපි කිව්ව ඇමරිකන් විප්ලවය වුණත් ඒකට කිට්ටුවනේ. ඒකට ඇමරිකාව මෙන්න අලුත් රාජ්‍යයක් බවට පත් වුණා නේද? ඒ වගේ විවිධ රාජ්‍යයන් ජර්මනිය මෙන්න වෙනස් වුණා. ප්‍රංශය වෙනස් වුණා මේ වගේ. ඒතර මේගොල්ල බලාපොරොත්තු වුණේ අත වශයෙන්ම අර කිව්වේ එක දෙයක් වුණාට සැබෑ ලෙසම තමන්ගේ බලය රැකගෙන පැරණි ක්‍රමයට ඒම තමයි කෙනෙක්ගේ බලාපොරොත්තු වුණේ. නත් ඒ බලාපොරොත්තු අපිට පේනවා හිතුව ආකාරයට සිද්ධ වුණේ නැහැ. නේ සිද්ධ. සමූහාණ්ඩ ක්‍රමයේ දිගටම ගියා. ලිබරල් වාදය ඒ වෙනකොට ඊටාම උච්ච තත්ත්වයට ඉමින් ගොඩ නැගිමින් තිබුණේ. ඒ නිසා සමාජයට අවශ්‍යලා තුනේ පැරණි වඩවසම් ක්‍රමයට නැවත යාම නෙමේ. අලුතෙන් සමූහාණ්ඩු බිහි කිරීම, මහජනතාවගේ රජයන් බිහි කිරීම නිසා අර ප්‍රයත්න එච්චර සාර්ථකව නෑ. ඒතර වියනා සම්මේලනය අපිට පේනවා පුද්ගලික හේතු මත පටන් පුද්ගලික අවශ්‍යතාවයන් මත වාසය ලබා ගැනීම මත තිබුණ සම්මේලනයක් කියන්න පුළුවන්. නමුත් වියනා සම්මේලනයෙන් බලාපොරොත්තු වුණ දේ ඒ ආකාරයෙන්ම සිදු වුණේ නැහැ.
පේනවා ලිබරල් වාදයේ ක්‍රමානුකූලව නැගිමින් තිබුණු යුගයක්. ඒතර මම හිතන්නේ ඒක තමයි අර මුලදීම කිව්වේ ඒ වියන්න සම්මේලනේ වැදගත් වෙන්නේ ඇයි සමාජයේ යන ක්‍රමයේ තේරුම් ගන්නට ඒක හොඳ පසුබිමක් වෙන නිසායි කියලා. මම හිතන්නේ ඒ සමාජ ආර්ථික දේශපාලන තලයේ සිදු වුණු ඒ වෙනස එහෙම නැත්නම් ඒ කතිකාව අනෙකුත් ක්ෂේත්‍රවලට බලපෑව. දැන් අපි දන්න දෙයක් තමයි ඇත්තට මේ හැම ක්ෂේත්‍රයක්ම එකිනෙකට සම්බන්ධයි. ආගම, දේශපාලනය, ඊට පස්සේ ආර්ථික තලය, සමාජ, සංස්කෘතික, භාෂාමය මේ තලයන් එකිනෙකට බලපෑමක් කරනවා. එතකොට මේ සමාජ ආර්ථික දේශපාලන තලයේ සිදු වුණු වෙනසට සමාන්තරව මොන වගේ ප්‍රධාන වෙනස්කම්ද සභාව තුල සිදුවෙමින් පැවතුනේ ගරු ශරොන් ඩයස් පිමිතුමනි. අපි කොහොමද මේ තීරණාත්මක කාලය තවත් දෘෂ්ටි කෝණයකින් කියවගන්නේ? මම හිතනවා මේ තවත් අර වියනා සම්මේලනයේ තව ඒකේ සාකච්ඡා වෙච්ච කීපයක් තමයි කියන්නේ කතෝලික සභාවට මූලිකත්වයේ දීලා ඒ හරහා දේශපාලනය කටයුතු කරගෙන යන්නටත් ඒකෙන් ඒගොල්ලන් උත්සාහ කළා නැවතත් සභාව මොකද සභාවට එරෙහිව ගිය අවස්ථාවක් තිබුණා අපි ගත්තොත් එහෙම ෆ්‍රාන්ස් විප්ලවයත් එක්කම ඒතර ආපහු නැවතත් සභාවට ප්‍රධාන තැනක් දීලා ඒ හරහා දේශපාලන කටයුතු කරගෙන යන්නත් එතනින් අරමුණු කරගත්තා ඒගොල්ලන්ගේ ක්‍රියාදාමයේදී. අනිත් එක තමයි ඒගොල්ලන් මම හිතනවා උත්සාහ කළා අර තිබිච්ච මතවාදයන් ඒ කියන්නේ අර කැරලිකාරී ස්වභාවයන් ඒ වගේ දේවලුත් මර්ධනය කරන්නටත් ඒකෙදී යම් යම් තීරණ ගන්නවා. එතකොට ඒ නිසා තමයි දකිනවා පිටක් කලාවට අර ඒගොල්ලන්ගේ තිබිච්ච පොත්පත් පවා ඒගොල්ලන් මර්ධනය කරන්නට උත්සාහ කරනවා මේ වියන්න කියන්නේ මේ සම්මේලනයත් එක්කම. ඒතර මේ වගේ දේවල් කරන්නට උත්සාහ කරන්නේ මොකද නැවතත් අර 1789ට පෙර පැවති යුරෝපය නිර්මාණය කරන්නටයි. එතකොට ඒ යුරෝපය ආපහු නිර්මාණය කරන්න තමයි ඒගොල්ලන් උත්සාහ කරන්නේ. ඒතර අපි දැන් කිව්ව පියතුමා කිව්ව විදිහට රාජාණ්ඩු ක්‍රමයක් ඇති වෙලා ඊට පස්සේ ආපහු අර තිබිච්ච වැඩවසම් යුගයේම නැවත ගේන්නට සහ ඒ වගේම සභාව සහ දේශපාලනය කියන දේ සම්බන්ධ කරන් වෙලා ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයන් කරගෙන යන්නට තමයි ඒකේ මූලික වෙන්නේ. ඒතර මෙන්න මේ වගේ කාලවකවානුවක අපි දකිනවා සභාව තුළ අපි දකිනවා කොයි වගේද සභාවේ හිටියේ යම් යම් පූජකවරුන් සහ සමහර ගිහි නායකයන් මේකට විරුද්ධව සහ ඒත් එක්කම මේ වලින් සභාව ආරක්ෂා කරන්නට සහ ඒත් එක්කම සභාවේ තියෙන අධිකාරී බලය ආරක්ෂා කරන්නට යම් යම් දේවල් කරන්නේ. අපි ගත්තොත් එහෙම තම පුද්ගලයන් ගත්තොත් එහෙම ළමෙන් කියන කෙනානේ ළමෙන් කියන අපි ප්‍රංශ ජාතික අපි කතා කරන ලිබරල් වාදී කතෝලික කෙනෙක්. ඒතර අපි දකිනවා ඔහු විශේෂයෙන් මොන්න පුවත්පතක් ආරම්භ කරනවා ලැවෙනිය කියලා ඉවරලා. ඒතර මේ පුවත්පතේම අපි දකිනවා කොහොමද මේ වියන්නා සම්මේලනයේදී ගත්ත සමහර තීරණ වලට එරෙහිව ඒකෙන් කටයුතු කරන්න කියලා. මොකද විශේෂයෙන් මේකෙදී ඉදිරිපත් කරපු මූලික දෙයක් තමයි නිදහස් රාජ්‍යයක් සහ නිදහස් සභාවක් කියන එක. නිදහස් රාජ්‍යයක් සහ නිදහස් සභාවක්. එතකොට ආපහු මේ රාජ්‍ය නැත්නම් දේශපාලනය සහ සභාව නැවත එකට කටයුතු කිරීම කියන එකට විරුද්ධව තමයි මේක කතා කරන්නේ. ඒතර මේ වගේ පුවත්පතකින් මේ වගේ අදහසක් එනවා. ඒත් එක්ක අනිත් දේ තමයි ඔහු ලේඛනයේම කියන දෙයක් තමයි මේ ඔය සුහද සම්මුති සුහද ගිවිසුම් ඇති කර ගන්නට ඕනේ රජවරුන් සහ රදවරුන් අතර නෙමේ කම්කරුවන් අතර කියලා වෙලා. කම්කරුවොත් එක්ක තමයි සුහද ගිවිසුම් ඇති කර ගන්නට ඕන කියලා තව පැත්තකින් කතා කරනවා. ඒතර ඒ හරහා අපි දකින කොයි වගේද අර තිබිච්ච ඒ ඇතිවෙච්ච තීරණ වලට එරෙහිව ඒක යන්නේ. ඒ නිසා තමයි අපි දකින්නේ ඊට පස්සේ මේ වගේ අදහස් ඇවිල්ලා සභාව තුලින් අපි දකිනවා සභාව ඇත්තට මේ දේ කරන්න යහපත් හිතින් කරන්නේ. මොකද ඒ කාලේ දැක්කද නැවත සැරයක් අර සභාව සහ දේශපාලන ආපහු මිශ්‍ර වීමක් දකිනවානේ.
ආපහු එහෙම වෙලා ඊතර මෙච්චර මේ අමාරුවෙන් ඒ තත්වයෙන් මුදව ගන්න උත්සාහ කරද්දී ඒක ඒ වගේ ආපහු දකිද්දී තමයි මේ වගේ අදහස් එන්නේ. ඊතර මොකද්ද වෙන්නේ? ඊට පස්සේ අපි දකිනවා මේ වගේ මතවාදයන් ඇවිල්ලා අර වියන්නා සම්මේලනයේ ඇතිවෙච්ච තීන්දුව වලට එරෙහිව යම් මතවාදයන් ගොඩනැගෙද්දී ඔන්න සභාවෙන් ඊට පස්සේ අපි දකිනවා ඒව මර්ධනය කරන්නටත් උත්සාහ කරනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් 16 වන ග්‍රෙගරි පාප්තුමා විසින් අපි දකිනවා ඔහු තමන් විශ්ව ලේඛනයක් ඉදිරිපත් කරනවා මීරායි වොස් කියලා ඉවරලා. ඒක අපි කතා කරනවා සාමාන්‍යයෙන් දන්නේ දෝෂ ඇතුළත් කරලා තියෙන සංග්‍රහයක් වගේ තමයි ඉදිරිපත් කරන්නේ. දෝෂ මාලාවක් තමයි කතා කරන්නේ. ඒකෙදි ඔහු ඉදිරිපත් කරනවා කොයි වගේද මේ වගේ අදහස් වලට විරුද්ධව නැගී සිටින්න කියලා කතා කරනවා. ඒතකොට අපි දකිනවා ඒ හරහා ඔවුන් උත්සාහ කරනවා අර නැගීගෙන එන අලුත් මතවාදයන් මර්ධනය කරන්නට. එතකොට මම දන්න විදිහට කොහරි ඒගොල්ලන් ඒ වගේ මතවාද කීපයක්ම අරගෙන ඉවර වෙලා ඒවට එරෙහිව තමයි මේ ලේඛනයන් ඉදිරිපත් කරන්නේ. ඒත් අපි දකිනවා මෙන්න මේ වගේ ලේඛනයක් ඉදිරිපත් වුණාට පස්සේ ඒක තවත් අපි දකිනවා පෝෂණය වෙනවා ක්වාන්තකූර කියන ලේඛනයත් එක්කම 9 වෙනි පියුස් පාපහන්සිල් සිං ඉදිරිපත් කරපු. ඒතර මේ වගේ අපි දකිනවා සභාව කොයි වගේද අර වගේ ලිබරල් වාදී අදහස් නැවත ඇවිල්ලා සභාව දේශපාලනයෙන් ඈත් කළා ඒක නිදහස් කරන්න උත්සාහ කරද්දී සභාව තුළින් ආපහු ඔන්න ඇති වෙනවා ඒ වියන්නා සම්මේලනයේදී ගත තීරණ නැවත ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහයක් ආය දන්නවා. ඒතර මේ වගේ අපි දකිනවා කොයි වගේද ඒ දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ වගේ තමයි අපි දකින්නේ කාලේදී සිද්ධ වෙච්ච දේවල්. අපි ඒත් එකම ගත්තොත් එහෙම දැන් හැබැයි අනිත් පැත්තෙන් අපි දකින දෙයක් තමයි මේ කාලේදී සමහර සභාවෙන් යහපත් දේවල් සිද්ධ වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි 16 වෙනි බෙන්ඩික් 15 වෙනි බෙන්ඩික් පාප්හන්සේ ඊට පස්සේ අපි කතා කරනවා විශේෂයෙන්ම 16 වෙනි ග්‍රෙගරි පාප්හන්සේ ඒ අය වහල් වෙළඳාම ඔන්න ඒක මේ ප්‍රතික්ෂේප කරනවානේ. ඒක නවත්තන්නට විශේෂයෙන්ම ලිපි ලේඛන අරන් ඇවිල්ලා ඊට පස්සේ උත්සාහ කරන මේ වගේ දේවල්. ඒ වගේ දේවල් අපි දකිනවා කොයි වගේද එක පැත්තකින් අර මේ කියන්නේ සභාව දේශපාලනයට සම්බන්ධව කටයුතු කරන්න ඒගොල්ලන් උදව් වුණා වගේ අනිත් පැත්ත අපි දකිනවා එදා සමාජයේ තිබිච්ච සමහර මානව අයිතිවාසිකම් සුරැකීමේ ඒ වගේ ක්‍රියාදාමයකටත් සභාව යොමු වීමක් මේ කාලෙදී අපි දකිනවා. ඉතින් මේ වගේ තමයි අපි දකින්නේ මේ අපි මේ කතා කරපු කාලයේදීම කොයි වගේද සභාව ක්‍රියා කළේ කියන කාරණාව. දැන් එතනදී මං හිතන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. දැන් සභාව දේශපාලනය ගැන කිව්වම දේශපාලනය කියලා සභා ඉගැන්වීම් වල අර්ථකථනය කරන්නේ අර දේශපාලනය පටු අර්ථයෙන් නෙවෙයි. ඒ කියන්නේ දැන් අපි හිතන්නේ දේශපාලනය කියපු ගමන්ම ඡන්දවලට මුහුණ දීම, තරඟ කිරීම, පාර්ලිමේන්තුවට තේරී පත්වීම, මැති ඇමති දූර බාර ගැනීම, එහෙම නැත්නම් යම් දේශපාලන ස්ථාන, ඒ කියන්නේ අපි යම් තනතුරු පට්ටම් බාර ගැනීම වගේ මට්ටමින් තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. එහෙම නැත්නම් ජනප්‍රිය අර්ථය ඕක තමයි. එවැනි දේවල් අවශ්‍යයි රටකට. නමුත් සභාව, කතෝලික සභාව දේශපාලනය කියලා අර්ථකථනය කරන්නේ පොදු යහපත උදෙසා කටයුතු කිරීම. බහුතරයකගේ පොදු යහපත. එහෙම නැත්නම් common good කියන සංකල්පය. ඒතර පොදු යහපතට හානියක් වෙනවා නම් එතනදී ඒ ගැන දිවැසිවර කාර්යයක් කිරීමට, එහෙම නැත්නම් ඒ ගැන කතා කරලා ඒ වැරැද්ද, එහෙම නැත්නම් ඒ දෝෂය නිවැරදි කර ගැනීමේ අර්ථයෙන් තමයි කතෝලික සභාව දේශපාලනය අර්ථකථනය කරන්නේ. එහෙම නැතුව අර පටු අර්ථකථනයෙන් නෙවෙයි. මම හිතන්නේ ඒක අපි හැම විටම සිහියේ තබාගත යුතුයි. එතකොට මේ කාලයේ සිදු වුණු මේ සමාජාර්ථික තලයේත් ඒ වගේම සභාවේ සිදු වුණු මේ වෙනස්කම් සමාන්තරව දිව යමින් තිබුණා. එතකොට කොහොමද මේ තත්වය බලපෑවේ සභාවේ ඉදිරි ගමන් මගට බලගල්ල පියතුමනි? මම හිතන්නේ අපි එදා යුරෝපයේ තිබුණ පසුබිම දිහා හරියට බලන්නේ නැතුව නේද මේකට පිළිතුරක් දෙන්න හරි අමාරුයි. මොකද අපි දන්නවනේ දැන්
සුද්ධ රෝමදරාජ තියෙන කාලේ විශාල ගැටුමක් තිබුණා. කවුද මුල් තැන? රජ්ජුරුවෝද පාප්මාංශද? ඒතර දැන් ඒක අවසානයක් වෙලා අහකයි. ඒක තරම් කවුරුත් ගණන් ගත්තේ නැහැ. නමුත් දැන් ක්‍රමයෙන් ඇතිවෙමින් තිබුණේ මොන වගේ සමාජයක්ද කියන එක. ඒතර අපි කියමු දැන් යුරෝපීය සමාජය අපි සබාව පැත්තකින් තිබ්බොත් මොහොතකට වෙනත් විදියකින් වෙනස් වීගෙන ආපු කාලයක්. අපි කියමු ධනවාදය ගොඩ නැගුණා නේද? ඒතර ධනවාදයේ මගින් කිව්වේ ධනය ඕන කෙනෙකුට පුද්ගලික දේපලක් තියන්න පුළුවන්. ඒතර කෙනෙක් ධනය පරමාර්ථ නොයෙකුත් විදිහේ ධනය ඕන තරම් තබා ගන්න පුළුවන්. අනිත් අය සේවය කරනවා ඒ වගේ. නේද? සේවය කරනවා තමන්ගේ කර්මාන්තශාලාව. ඒතර මේ ධනවාදය තුලින් අපිට පේනවා සමාජයේ විශාල ඊටාම පොහොසත් කට්ටියකුයි ඊටාම දුප්පත් කට්ටියකුයි බිහි වුණ හැටි. ඒ විදිහට නෙමෙයි ඒ කාලේ තුන නිර්බාධකවාදය කියලා. නේද? නිර්බාධකවාදයේ ධනවාදයේම තවත් උච්ච අවස්ථාවක්. ඒක අනුව කිසිම කෙනෙකුට බාධාවක් කරන්න බෑ තමන්ගේ මුදල් හම්බ කිරීමට පුද්ගලික දේපලට. ඒතර අර අපි කියමු සීමා සහිත සීමා රහිත කියලා කියන්නේ. ඒතර හැම දෙයක් බෙදා තිබුණේ සීමා රහිතව. කෙනෙකුට ඕනද? ඒතර ඒ පුද්ගලයාට කර්මාන්තශාලාවක් හෝ ඒ දාරි යම් කිසි ව්‍යාපාර ස්ථානයක් අයිති කෙනාට පැය කීයක් වැඩ ගන්නවද කෙනෙකුගෙන්? පැය 8ක්ද 10ක්ද 15ක්ද කියන එක එයයි තීරණය කරන්නේ. එතකොට තමන් තීරණය කරන්නේ. ඒ වගේමයි කාගෙන්ද වැඩ ගන්න? පිරිමි අයගෙන්, ගහණු අයගෙන්, ළමුන්ගෙන් ඕන කෙනෙකුගෙන්. ඒතර කොච්චර කාලයක්ද කියන එක, කොච්චර පඩියක් දෙනවද කියන එක මේ හැම දෙයක්ම ඒගොල්ලන්ට තීරණය කළ හැකියි. එතකොට අර හැම ධනයක්ම අයිති උනේ ධනය අයිති කියන පාලකයාට, අනික් කෙනා සේවකෙක් විතරයි, කම්කරුවෙක් විතරයි. ඒතර කම්කරුවා තමන්ගේ මුළු ශ්‍රමයම තමන්ට දෙන සුළු සොච්චම් පඩියට පමණක් සීමාවෙන් වැටුපට සීමා වෙන. ඒතකොට මේ ධනවාදයේ එක පැත්තකින් ගොඩනැගිලා තිබුණේ ධනවාදයේ අන්තවාදයෙන් නිර්බාධකවාදය නේද? ඒතර මේකට සභාවෙන් හරි පිළිතුරක් ලැබුණේ නැහැ නේ. පිළිතුරක් ලැබුණේ නැහැ නේද? එක විදිහකින් සභාවෙත් ඒ කිව්වේ ඔබට මේ ලෝකේ නැති දේ පසුව ලැබෙනවා. ඒකනේ කාල් මාක්ස්ම කිව්වේ අබින් කියලා. අබින් කිව්වේ තිත්තයි කියන එක නෙමෙයිනේ. මනෝ ලෝකයකට ගෙනියනවායි කියන එකනේ. ඒතර මේ නිර්බාධකවාදය එක පැත්තකින් තිබුණා. අනිත් පැත්තෙන් ඒ නිසාම කොමියුනිස්ට් මෙන්න 1840 ගණන් වල ලියන්නේ 47 නේ ඉස්සෙල්ලාම. ඒතර අපිට පේනවා කාල් මාක්ස් සහ එංගල්ස් මෙන්න ඒ අවස්ථාව අරගෙන කියන්න ගියාම එන්න නැහැ නේද? ධනය අයිති වෙන්නේ ඔක්කොමයට නේද? රජයටයි. ඒ නිසා එක කෙනෙකුට අයිති වෙන්න බෑ. ඒතර කම්කරුවාගේ අයිතිවාසිකම් කළා ඒගොල්ලන්ගේ අයිතිවාසිකමෙන් කතා කරන අපි දන්නවා ක්‍රියාවට ප්‍රතික්‍රියාව සමාන වෙනවා වගේ මෙතන අපිට පේනවා ධනවාදයට සමානව කොමියුනිස්ට්වාදය ගොඩනගෙන හැටි. අනිත් පැත්තේ අපිට පේනවා ප්‍රතිසංස්කරණ යුගය නිසා නේද? අපි කියමු ප්‍රතිස්ථාන්ත ප්‍රතිසංස්කරණයෙන් පටන් ගත්ත නිසා කොටස් වල රාජ්‍යයන් වැඩියෙන් බෙදී ගිය කාලයක් තිබුණා. ඒතර මේකත් යුරෝපයේ සමාජයේ තව ඒතර රාජානුක්‍රම කඩා වැටිලා කුඩා සමූහාණ්ඩු වෙන එවැනි යුගයක් බිහි වෙමින් තිබුණේ. තව දෙයක් අපි කර්මාන්ත නේද? ඉන්ඩස්ට්‍රියලිසම් කර්මාන්ත බිහි වුණේ ඒ කාලේ. ඒක එංගලන්තේ නේද? ඒතර කර්මාන්තේතර ධනවාදයට මූලික දේ සැපයුවේ කර්මාන්තේ මාකින්. ඒතර එදා අපි දන්නවා අර 1500 ගණන් වල විතර ශිල්පීන් බිහි වුණා. ඒතල අපි කියමු ඒ තුලින් සංගම් වගේ බිහි වුණා ඒගොල්ලන්ගේ. තමන් යම් දේවල් නිපදෙව්වේ තමන් කුඩාවට. නැත්නම් දැන් එහෙම නෙමේ කර්මාන්ත ඇති වුණාම අර ශිල්පීන් නිකම්ම යම් කිසි මැෂින් එකක් වැඩ කරන පුද්ගලයෝ බවටපත් වුණා නේද? කර්මාන්තශාලාවක. එතකොට ඒගොල්ලෝ නිකම්ම කම්කරුවෝ. ලොකු ප්‍රොඩක්ෂන් එකක්, ලොකු නිෂ්පාදනයක් තියෙනවා. නමුත් තමන්ගේ පුද්ගලිකත්වයෙන් හිම්පට යට වෙලා දැන් කර්මාන්ත එතනින් ආවා. ඊට වැඩවසම් ක්‍රමයේ නැති වෙලා හක් වෙලා අපිට පේනවා දැන් බිහි වෙන්නේ මෙන්න වෙළඳ යුගයක් නේද? ඒකිනිකා ස්වාධීන වෙළඳ යුගයක්. ඒතර මේ විදිහට අපිට පේනවා යුරෝපීය සමාජයේම වෙනස් වෙමින් තිබුණ කාලයක්. ඒ මැද්දේ තමයි අපිට පේනවා මානුෂවාදයේ බිහි වුණා නේද? හියුමනිසම්. ඒ මානුෂවාදයෙන් පෙන්නුම් කළා මිනිස්සයයි වඩාත් වැදගත් වෙන්නේ. මිනිස්සයා වඩා වැදගත් වෙනවා කියන එක. ඒතර අර සභාව මෙච්චර කල් සභාවෙන් හැම දෙයක්ම පාලනය කරගෙන තිබුණා. ඒකට නෙමෙයි මෙන්න ඒකට ගිනි අවුල කියන්න බෑ. ඒකට හුස්ම දුන්න නේද? යම්ගේ ජීවේ පෙඹපු චින්තකයෝ බිහි වුණා. ඒතර ඒ මැද්දේ තමයි අපිට පේනවා මේ අලුත් සමාජ ක්‍රමයක් දැන් බිහි වෙලා. ඒතර යුරෝපයේ වෙනස් වෙලා. ඒතර මේ යුරෝපයේ වෙනස් වුණ මැද්දේ සභාවට ඒ විදිහට යන්න පුළුවන් කමක් නැහැ. නැත්නම් අවසනාවට සභාව මේ தත්ත්වය පිළිගැරුණේ නැහැ. සභාව තවමත් අර පැරණි ක්‍රමය තුල ඉන්න උත්සාහ කළේ.
ඒ වගේ තාමත් ධනවාදීන් එක්ක සමාට එකමුතුව තිබුණේ. ඒතර මේකට තමයි අර විරුද්ධ වුණේ ද ෂරොන් පීතුමා කතා කළා ලැමනේ සහ ලැකොඩේ වැනි අය. ඒතර ඒ අය කිව්ව දේ තමයි මෙන්ගෙස්ටර් එයා ගිහියෙක් පමණයි අර දෙන්නම ඩොමිනිකානු පියවරු ඒ තුන්දෙනාම මෙන්න පටන් ගත්ත අර පත්තරේ පටන් අරගෙන පෙන්눔 කරන්න උත්සාහ කළා නෑ අලුත් යුගයක් බිහි වෙමින් ඉන්නේ. ඒතකොට පෙන්눔 කළා තවදුරටත් මේ ඒක නිසා මේ බිහි වෙන යුගය අනුව මේ ලිබරල් වාදය බිහි වෙන යනවා සෙනඟ ස්වාධීන වෙන කාලය අනුව තවදුරටත් වැදගත් වෙන්නේ පූජක රදල රජවරු ඒ අය නෙමේ සාමාන්‍ය ජනතාවයි. සාමාන්‍ය ජනතාව තුලයි මාංශගත වෙන්නේ. සමාජ ජනතාව අමතක කළොත් එහෙම අපිට අද සභාවට පවතින මේ නිසා මේ රජයයි සභාවයි කියන එක දැන් වෙන් වෙන්නට ඕන. වෙන් වෙලා හක් වෙලා අපි සේවය කරනවා නම් සේවය කරන්න ඕන මේ සාමාන්‍ය ජනතාවගේ පැත්ත අරගෙන. ඒතර මේක තමයි මේ තුන්දෙනා සටන් කළේ නේ සටන් කළේ. නමුත් ඒකට විරුද්ධ වෙනවා නේ දෙකට විරුද්ධ වෙනවා මෙන්න පූජක රදුගුරුවරු එහෙම. ඒ රදුගුරුවරු විරුද්ධ වුණාම තමයි අර පේනවා මේ අයගේ අර පත්තරෙත් නතර කරලා රෝමේ කරා යන්නේ මේගොල්ලෝ ගිහිල්ලා කළා මේ පෙස්සමක් අරගෙන. ඒ පෙස්සමේදී ප්‍රාප්වාංශ පෙන්눔 කරන්න මේ தත්ත්වය අවශ්‍යයි කියන එක. නැත් අවශ්‍යයි කියලා කිව්වහම ඒක පිළිගත්තේ නැහැ. ඒ වෙනුවට තමයි ඒ අර මිරාබොස් කියන නේද? මේකෝස් කියන එක ආවේ ඒකට විරුද්ධවයි මේගොල්ලෝ දුන්න පෙස්සම සහ අර පත්තරේ තියෙන අදහස් ඉවත් වැරදි කියලා පෙන්눔 කරන්න. ඒකේ ප්‍රතිඵලයන් දෙ මොකක්ද උනේ? ලැමනේ කියන පූජකතුමන් සභාවෙනුත් සභාවත් අත්හැරිය ආගමත් අත්හැරලා කළා අන්ත සභා විරෝධී බවට පත් වුණා. නමුත් අනිත් දෙදෙනා මරණතුරුම සභාව තම සිටිමින් නැවත නැවත පෙන්눔 කරන්න උත්සාහ කළා සභාව මේ ලිබරල් වාදයේ පිළිගත යුතුයි කියන එක. ඒ කියන්නේ ඒ තුලින් පමණයි අද මේ ඒ සභාව වෙනස් වෙන යුගයේ පිළිගත්තේ නැත්නම් සභාවට පැවැත්මක් නැහැ කියන එක. ඒතර මේගලන්ට ඒ ගමම්ම තත් උදව් දුන්නේ නැහැ තමයි කිව්වා වගේ වෙස්ට්මිනිස්ටර් ඩොප්ලෙන් කියන ඒ රදුගුරුතුමන් වැනි අය මෙන්න දුන්න සහාය මේ කියන දේ හරි මේ ක්‍රමේ ගියේ නැත්තම් සභාවට පැවැත්මක් නැහැ කියන එක. උතර මෙවැනි යුගයක් මෙවැනි විදිහට අපිට පේනවා සභාවයි රජයයි දෙක එකට යන්න බෑ දෙක වෙන් වෙන්නට ඕන. එකට ගියොත් එහෙම මොකද සභාව වෙනස් වෙගෙන යන්නේ. සභාව ඉන්නේ අර වැඩිහිටි පිටු සම්මුඛයි රජුරු රදලා ඒකෙන් වෙන් වෙන්නට ඕන. සභාව ස්වාධීන ඒගොල්ලෝ දුන්න එක දෙයක් තමයි මේ නිදහස් රාජ්‍යයක් තුළ නිදහස් සභාවක් කියන අදහස නේද? ඒතොර ඒකට එවෙලේ අවශ්‍ය පසුබිමක් තමයි මේගොල්ලෝ සුම් කළේ. නැත් අවසනාවට වගේ ඒක පිළිගත්තේ නැහැ. ඒතොර නමුත් අදාට පේනවා පස්සේ අර ලැමනේ කියපු දේවල් තමයි අසුනා වුණාට අන්ත විරෝධියෙක් වෙලා වේද බේද ඇති කරන තත්ත්වයට ආවා වුණාට මුලදී අතවස්සම ලැමනේ කියපු බොහෝ දේවල් සභාව එක් පස්සේ සභාවල් රජවලුත් පිරරන් තියෙනවා. ආගමයි දේශපාලනය වෙන්වීම. ආගම නිදහසෙම දෙයක්ම පස්සේ ඔහුගේ අදහස් පේනවා අද දක්වාම ක්‍රියාත්මක වෙන හැටි. ඒතර මේ පසුබිම තුළ තමයි ලිබරල් වාදය එදා මොකද්ද ලිබරල් වාදය කියන්නේ මේ ඇහුවේ මොකද්ද? ඒක සභා විරෝධයක් නෙමෙයි ආගම විරෝධයක් නෙමෙයි. ඒ සමාජීය සමාජයේ ගමන් කළ ආකාරයයි සභාව ගමන් කළ ආකාරයයි ඒ දෙක හරියට තේරුම් ගත්තොත් තමයි ඊළඟට ග්‍රෙගරි පාප්තුමන් ගැන නිකුත් ජාතිය අපිට කතා කිරීමේ හැකියාව ලැබෙන්නේ. දැන් ග්‍රෙගරි පාප්තුමන් ගැන මම හිතන්නේ ඔබ ඊළඟට කතා කරාවේ නේ. එතකොට මං හිතන්නේ බලගල්ල පියතුමා සඳහන් කරපු කාරණාව ඊටාම වැදගත්. ඕනෑම සංසිද්ධියක් ඕනෑම තත්වයක් අපි මුහුණ දෙන ඓතිහාසිකව කියව ගන්න ඕන. කොහොමද මේ තත්වවලට මුහුණ දෙන්නේ කියන එක. එතකොට ඇත්තට දැන් කතෝලික සභාව සම්බන්ධයෙන්ුත් කතෝලික සභාව හැම විටම බලන්නේ සෑම දේශපාලන සමාජාර්ථික ප්‍රවාහලියක චින්තනයක තියෙන සත්‍යය කුමක්ද කියන එක. ඒ තුළ යම් සත්‍යතාවයක් තියෙනවා නම් ඒ සත්‍යතාවය අපිට බැහැර කරන්න බෑ. ඇත්ත පැමිණෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ ස්පර්ශයෙන්. ඒතර දැන් අපි හිතමුකෝ උදාහරණයකට ලිබරල් වාදී අදහස් තුළ යම් සත්‍යතාවයන් තියෙනවා කියලා. ඒතර ඒ සත්‍යතාවයන් සභාවට සිදුවෙනවා අවශෝෂණය කරගන්න. ඊට පස්සේ අපි බලමු උදාහරණයකට නූතන විද්‍යාවන් වල යම් සත්‍යතාවයන් තියෙනවා කියලා. ඒතර ඒ සත්‍යතාවයන් සභාවට සිදු වෙනවා අවශෝෂණය කරගන්න. කරගෙන ඒවා නිවැරදිව අර්ථකථනය කරන්න. නැත්තම් මානවයාගේ ප්‍රවණතාවය තමයි මිනිස්සු වශයෙන් අපි අන්තයකට යනවා.
ඒ විතරක් නෙවෙයි. අපි හිතමුකෝ සමාජයේ එක වැරද්දක් වෙනවා කියලා. ඒතකොට අපි යනවා අනිත් අන්තෙට. දැන් අපි හිතමු උදාහරණයකට සමහර ආගම් විශේෂයෙන්ම යුරෝපය තුල කිතුණු දහම විසින් එවකට සිටි ඒ රජවරුන් ඒ වගේම ඉඩම් හිමියන් සමග යම් යම් කාලවල සහයෝගයෙන් කටයුතු කරලා තියෙනවා. එතකොට ඒකට එන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් ආගම් ඕනෙම නැහැ. ආගම අපි ප්‍රතික්ෂේප කරමු. මොකද මේ හරි බාධාවක් මානව ප්‍රගතියට. එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාවගේ වර්ධනයට බාධාවක්. ඒ නිසා ආගම් විනාශ කරලා දාන්න ඕන, නැති කරලා දාන්න ඕන කියලා එනවා අන්තයක්. අර නිව්ටන්ගේ නියමය තමයි. නේද? හැම දෙයකටම ප්‍රතික්‍රියාවක් එනවා. ඒතර මොකද වෙන්නේ? දැන් මේ එක වැරද්දක් වහගන්න, එක වැරද්දක් නිවැරදි කරන්න අපි යනවා තව අන්තයකට. එකාන්තයකින් තව අන්තයකට. දෙකම භයානකයි. කතෝලික සභාවේ ක්‍රමවේදය වෙන්නේ මේ දෙපැත්තෙම තියෙන සත්‍යතාවයන් මොනවද? ඒ සත්‍යතාවයන් අවශෝෂණය කරගෙන ඒ తත්වය හරියාකාරව අර්ථකථනය කිරීම. ඒකයි අපි කියන්නේ කතෝලික දහම කියන්නේ හැම පැත්තක්ම බලලා බොහොම සියුම්ව සමතුලිතව හදපු ක්‍රමවේදයක්. Catholicism is a carefully balanced system. අන්තවලට යන්නේ නැහැ. මොකද මානව ජීවිතයේ අන්තවලට ගියාම විනාශ වෙලා යනවා. ඒ වගේම අපි අතරමං වෙනවා. ඒ වගේම ඇත්තට අපේ ප්‍රශ්නවලට ඒවායින් කිසිදු විසඳුමක් ලැබෙන්නේ නැහැ. తాවකාලික විසඳුමක් වුණාට දීර්ඝකාලීනව සමාජයත් ජීවිතයත් විනාශ වෙනවා. එතකොට අන්න ඒ දෘෂ්ටියෙන් තමයි සභාව බලන්නේ සහ සභාවෙන් සිදුවුණු වැරදි පිළිගන්නේ. ඒ අනුව අපිට පුළුවන් ඔය 19 වන සතවර්ෂය නිවැරදිව කියව ගන්න. ඒතර මේ తত্ত্বය දිහා ඔබතුමා කොහොමද බලන්නේ ගරු ෂෙරොන් ඩයස් පියතුමිනි? සභාවෙත් සමාජෙත් වුණු මේ මහා හැලහැප්පීම් මත කොහොමද සභාව තම නෞකාව බොහොම පරිස්සමෙන් මේ කුණාටු අතරින් මෙහෙව ගත්තේ ඔය සතවර්ෂය තුලදී? එකම දේ තමයි දැන් මොකද හේතුව තමයි සභාවටත් තිබුණා කියන්නේ එක් සමහර අත්දැකීම් තිබුණා. ඒ කියන්නේ ඊට අනතුරු කියන්නේ ඔයිට පෙර සිදු වෙච්ච දේවල් හින්දා සභාවට ඒව අහිත කර විදිහට බලපාපු අවස්ථා තිබුණා. ඒ නිසා තමයි විශේෂයෙන්ම ඒ වගේ මතවාදයන් වලට එරෙහිව යන්නේ. මොකද විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේකේ පියතුමා ඉස්සලා කිව්වා මේ අර දෝෂමාලාව ප්‍රතික්ෂේප කරපු රදගුරුතුමා තමයි ෆ්‍රාන්සේ ඔර්ලින්ස් කියන රදගුරු ෆීලික්ස් ඩුපැන්ලූ කියන කෙනා. ඒතර ඔහු ඇතර ඒ දෝෂමාලාව ප්‍රතික්ෂේප කරනවා. මොකද හේතුව තමයි ඒ කාලේදී සභාවට එරෙහිව තිබිච්ච ලොකු චෝදනාවක් තමයි මේ බුද්ධිවාදී මතයන් වලට හරියට නිකන් මේ එදිරිවාදී කාර්යයක් හැටියට සභාව සැලකුවා. සතුරෙක් හැටියට. කියන අලුත් චින්තනයන් එද්දී ඒවට හැමතිස්සෙම විරුද්ධව කටයුතු කරනවා කියන ඒ වැරදි ආකල්පයෙන් තමයි සභාවදී බලන්න පටන් ගත්තේ. ඒ නිසා තමයි ඒ නිසා ඒකෙන් ආරක්ෂා කිරීම තමයි අර වගේ රදගුරුතුමෙක් මේකේ අර මොකද දෝෂමාලාව 80ක් පමණ ඒ වගේ මතවාදයන් ප්‍රතික්ෂේප කිරීමක් කරනවා. එතකොට නමුත් එකම දේ තමයි සභාව විසින් කිව්ව දේ තමයි මේ වගේ මතවාදයන් වලින් සිදුවෙන්නේ දිව්‍යන් වහන්සේගේ පැවැත්ම තියෙනවානේ. ඒ පැවැත්ම සහ බයිබලීය සත්‍යයන් ප්‍රතික්ෂේප කිරීමකට ලක් වෙනවා කියලා තමයි එයා දුන්න හේතුව වෙන්නේ. ඒ නිසා ඒ ඉදිරිපත් කරපු මතවාදයන් හින්දා දිව්‍යන් වහන්සේගේ පැවැත්ම සම්බන්ධයෙන් අර්බුදයන් ඇති වෙන එක ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒත් එක්කම අනිත් දේ තමයි කිව්ව දේ තමයි බයිබලයේ සත්‍යතාවයන් ඒ තුලින් ප්‍රතික්ෂේප වීමකට ලක් වෙනවා කියලා. එතකොට එක පැත්තකින් අපි දකිනවා සමහර මතවාදයන් හින්දා ඒ වගේ දේවල් වලට බලපෑම් ඇති වුණා. ඒතකොට බලපෑම් ඇති වෙච්ච හින්දා සභාව ඒකෙන් මිදෙන්නට සහ ඒකෙන් සභාව ආරක්ෂා කරගන්නට සභාව ඉගැන්වීම ආරක්ෂා කරගන්නට සභාවේ තියෙන සත්‍යතාවයන් නැත්නම් ඒ පිළිබඳ අපි කතා කරන දේවධාර්මික ඉගැන්වීම් ආරක්ෂා කර ගැනීමට තමයි සමහර වෙලාවට ඔය වගේ ලිපි ලේඛන මාර්ගයෙන් උත්සාහ කළේ ඒවට විරුද්ධව යන්නට. නමුත් එකම දේ තමයි අර එතන ලොකු පරස්පරයක් තිබුණා. එදා පියතුමා කිව්ව විදිහට ඒ සමාජයේ ඇතිවෙච්ච
දියුණුව සහ ඒකේ තිබිච්ච ඒ ප්‍රවණතාවයත් එක්ක සභාව ගොඩක් වෙලාවට ඒකට පටහැනිව ක්‍රියා කරපු ආකාරයෙන් හින්දා කෙසේ වෙතත් අපි දකිනවා ඊට පස්සේ මේ කියන්නේ මේ ඇති වෙලා තිබිච්ච මෙන්න මේ හේතු නැත්තම් මේ වගේ මේ තිබිච්ච මේ පසුබිම තමයි ඊට පස්සේ කාලයක් ගිහිල්ලා අපි දකිනවා ඔන්න අපි ඔය කතා කරන පසු අපි කතා කරන පළවෙනි වතිකානු මන්ත්‍රණ සභාවට හේතුවක් වෙන්නේ. නමුත් අපි ඊට එහාට යන්නට ඉස්සෙල්ලා අපි දැනගන්න අවශ්‍ය විශේෂයෙන්ම ඊට ඉස්සෙල්ලා පවා අපි දකිනවා කොයි වගේද සභාව උත්සාහ කරන්නේ. දැන් ගත්තොත් එහෙම අපි ඔය ලිපි ලේඛන මොකද දැන් ඒ කාලේ අපි ගත්තොත් ලිපි ලේඛන ගත්තොත් එහෙම විශ්ව ලේඛන තුලින් ඒ විශේෂයෙන්ම ගත්තොත් දේවදාර්මික කියන්නේ සත්‍යතාවයන් සම්බන්ධයෙන් ගත්තාම අපි දකිනවා නවවෙනි මේ පියුස් පාපහන්සේගේම කාලේ දේමාතාවන්ගේ නිර්මල පිළිසිඳීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව ඔන්න ඒ ඉගැන්වීම පිළිගත්ත අපි කතා කරනවා මේක සභාවේ ඉගැන්වීමක් හැටියට ඒක නිල වශයෙන් ප්‍රකාශයටපත් කරනවා. ඒතර මේක හේතුව තමයි අපි දකිනවා ඒ කාලයේ වෙද්දී සමහර අය මේ වගේ දේවල් ප්‍රතික්ෂේප කළානේ. දැන් කියපු විදිහට අර සමහර දේවල් අපි කතා කරනවා සමහර දේවල් දැන් අර විද්‍යාත්මක සහ අපි කරනවා දියුණුවත් එක්කම අර අපේ තියෙන සමහර සත්‍යතාවයන් නැත්නම් ඒවල සත්‍යතාවයන් සම්බන්ධයෙන් නොඑක අය ප්‍රශ්න කිරීමකට ඒව ලක් කරනවා. එතකොට අර විද්‍යාත්මකව ඒවා නිරීක්ෂණය කරලා පරීක්ෂණය කරලා ඊට පස්සේ තමයි මේක සත්‍යයිද නැද්ද කියලා තීරණය කරන්නේ කියන ඒ කාරණාවත් එක්ක අපි දකිනවා ඒ වගේ අදහස් ඇති වෙනවා. දැන් අපි ගත්තොත් එimhe විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපේ තියෙන අභිරහස් කියලා අපි කතා කරන දේවල් නේ. ওই සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේ වගේ දේවල් ඇති වෙච්ච හින්දා තමයි සභාව අපි දකින්නේ ක්‍රමයෙන් උත්සාහ කරනවා ඒ වගේ ඉගැන්වීම් නිල වශයෙන් ප්‍රකාශයටපත් කරලා ඊට පස්සේ ඒවා පිළිගත යුතු සත්‍යයන් කියලා නියම කිරීමක් කරන මේ කාලයේදී අර ඇති වෙච්ච ඒ වාතාවරණයේදී සභාවේ ඒ ඉගැන්වීම් ආරක්ෂා කර ගැනීම අරමුණින්. මම හිතන්නේ මෙතනදී අපිට යම් කිසි දෙයක් කියන්න සිද්ධ වෙනවා නවවෙනි පියුස් පාප්තුමන් ගැන. මම හිතන්නේ පස්සේ අපි මාතෘකාවකදී පාප්වාංශල ගැන වෙනම කතා කරන්නට පුළුවන්. නමුත් මෙතෙන්දී අපි ගත්තොත් එහෙම පියුස් පාප්තුමන් මුලදී මධ්‍යස්ථ මත දරපු ලිබරල්වාදී මත දරපු තේනිකත්වය පිළිගන්න පාප්තුමෙක් වශයෙන් උයි. ග්‍රෙගරි 16 වෙනි ග්‍රෙගරි පාප්තුමන් අත් වශයෙන්ම තවමත් අර පැරණි මතවල ගිල්ලා වුණ කෙනෙක් විරුද්ධ වුණා හැම දෙයකටම වගේ. නමුත් මෙතුමන් මේ ලිබරල් වාදී අදහස් වලට ගරු කළ කෙනෙක්. අලුත් සමාජය තුළට යන්න හදපු කෙනෙක්. නැත් අපිට කියනවා එතුමන් නෙවෙයි තත්ත්වයක ඉඳද්දී එතුමන්ගෙම ලේකම්තුමන්ව රදුගුරුතුමෙක්ව මරා දැම්මා නේද? අර විප්ලවවාදීන් විසින්. මේක තමයි එතුමන්ගේ වෙනස් වීම. නැත්නම් එතුමා ඇත්ත වශයෙන්ම එතුමන් දීර්ඝම කාලයක් සුද්ධාසනයේ සූ පාප්තුමන් කියන පුළුවන් 1848 නේද 48 ඉඳලා 1778 දක්වා අවුරුදු 32ක් නේද 46 ඉඳලා 78 දක්වා. එතකොට අවුරුදු 32ක් වුණ කෙනෙක්. ඒතකොට සභාවේ මේ වෙනස් වීම වලට විශාල වශයෙන් එතුමන්ගෙන් බලපෑමක් ඇති වුණා. මම කිව්වේ මුලදී අර ලිබරල්වාදී අදහස් දරුවා නමුත් අර ලේකම් තුමන්ගේ රදුගුරුතුමන්ගේ මරණය සමග මරාදෑම සමග එතුමන් වෙනස් වුණා. එතකොට එදා ඉඳලා එතුමන් හිතුවේ අර ලිබරල්වාදී අදහස් කියන එක වැරදි කියන එක. ලිබරල්වාදීන් අවුල් වෙනවා කියන එක. ඒ නිසා නැවත වරක් අර පැරණි අදහස් වලට යාම අවශ්‍ය සභාව මුල් තැන. මොකද හිතුවේ සභාව තමයි සියල්ල මෙහෙවන්නට ඕන කියන එක. සභාවට මූලික තැනක් එන්න ඕනේ. පාපවාංශික බලය පිළිගන්නට ඕන කියන එක. ඒතර මේ ක්‍රමානුකූලව තමයි එතුමන්ගේ අදහස් ආවේ ඔය වැරදි පිළිබඳ නිර්දේශයට නැත්තම් පළවෙනි වතිකානු පොතාව තැබීම වැනි දේවල් වලටත් ක්‍රමයෙන් ආයේ මොකද මෙතුමන්ට අර මූණ පාණ්ඩ සිදුවීම අනුව. ඒතර එතුමන්ගේ කාලේ නෙමේ වුණාට ලැබෙනේ වැනි කියන ග්‍රෙගරි පාප්තුමන්ගේ කාලේ වුණාට අදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්තේ අපිට පේනවා මෙන්න ඒ අර බලපෑමක් ඇති උනේ එතුමන් පත් වුණාට පස්සේ නේ එතුමාට පස් වුණාට පස්සේ. එතකොට ඒ වගේ ගැටුම් මැද්ද තමයි මේ පාප්තුමන්ට ඉදිරියට යන්න සිද්ධ වුණේ. ඒතර එතුමන් ප්‍රතික්ෂේප කළා. අර තමන්ගේ ඒ සුද්ධාසන
ජනපද තබා ගැනීමට උත්සාහ කළා. ඒ සමග බිස්මාර්ක් සමග අපිට ගැටුම් තිබුණා නේද? ආරක්ෂා කරන්න උත්සාහ කළා. ඒතොර ඒවා ඕස්ට්‍රේලියාවෙන් උනන්දුවෙන් රැක දුන්නා. පස්සේ ප්‍රංශ හමුදා ආරක්ෂා කර දුන්නා. ඒ නමුත් ඒ සියල්ල මැද්දේ තමයි මෙයාගේ අදහස් ආවේ පාපුවාංශගේ අදහස් පාපුවාංශයේ බලය තියෙන්නට ඕන කියන එකයි අර වැරදි අදහස් හෙලා දකින්න කියන අදහස් වලට මතය ආවේ. එතකොට එතුමන් අර කිව්වා වගේ ඊටාම ජනප්‍රිය පාප්තුමෙක්. පසු අපි එතුමන් ගැන සාකච්ඡා කළා. ජනප්‍රිය පාප්තුමෙක්. උගාක් රෝමෙට එතුමන් බලන්න ආව කියලා කියනවා ඒ කාලෙදී. ඒ වගේ අර නිර්මල පිළිසිඳීමේ දේව මාතාවන්ගේ එක පැවැත්ුණේ කාලය ඇතුළතයි නේද? තවත් නොයෙකුත් ජුබිලි වැනි දේවල් එතුමන්ගේ කාලෙදී දිව්‍ය හෘදේ භක්තිය ඇති කළ එතුමන්ගේ කාලෙදී ඒක ලෝකෙ පුරාම පැතිරෙව්වේ. ඒතර ආගමික වශයෙන් සමාජීය වශයෙන් ගොඩක් වැඩ කළා වුණාට අත්දැකීම් මත එතුමන් ක්‍රමානුකූලව අර ලිබරල් වාදය ප්‍රතික්ෂේප කරමින් එයාට විරුද්ධ වෙන පුද්ගලයෙක් බවට පත් වුණේ කියලා කියන්න පුළුවන්. ඒකද මම හිතනවා මේ මොකද්ද පුදුම පදක්කම වගේ ඒකේ අර දර්ශනය වීම සම්බන්ධ ඒකත් පසුබිමක් වෙනවා කියලා කතා කරනවා නේද? මේ ඔය නිර්මල පිළිසිඳීම සම්බන්ධයෙන් කතා කරද්දී ඒක ඩොග්මා එකක් හරියට ගේන්නට ඒ කාලේ වෙච්ච සමහර ඒ දර්ශනය කියන්නේ අර දර්ශනය වීම හරහා ඇති වෙච්ච දේ සම්බන්ධ වෙනවා කියලා කතා කරනවා. අනිත් තමයි මම හිතනවා අර තවත් එකක් තමයි ඔහුගේ අත්දැකීම තමයි ඔය ගැලිකන් වාදය කියන එක. ගැලිකන් වාදය. මොකද ඒක ගොඩක් වෙලාවට ලොකු ප්‍රබල විදිහට තිබුණා ෆ්‍රාන්සියේ සහ ඊට පස්සේ ප්‍රංශයෙන් පස්සේ ඒක ගොඩක් යුරෝපෙට මේක ව්‍යාප්ත වෙනවා. ඒ කාලේ මේ ගැලිකන් වාදය ව්‍යාප්ත වුණාම ඒකෙදි ගොඩක්ම බලපානවා මේ පාප් වහන්සේගේ අධිකාරී බලයට සහ ඒ පාලනයට. ඒ නිසා මම හිතනවා එතනදී ඒ වගේ අදහස් නැවත පිළිගත්තා නම් එහෙම එහෙනම් සභාවේ තියෙන ඔය අපි කියන විදිහේ අධිකාරී බලය සහ ඒකේ නායකත්වයට ඒක බලපෑමක් වෙන්නට පුළුවන්. එතකොට ඒ නිසා සමහරවිට ඒ වගේ දේවලුත් හේතු වෙන්නට පුළුවන්. සමහර මතවාදයන්ට විරුද්ධ වෙලා ඒ වගේ ක්‍රියා කරන්නට. එතනදී ඒ ඓතිහාසික ප්‍රවාහය එහෙම නැත්නම් ඓතිහාසිකව කොහොමද වැඩි දියුණු වුණේ කියන එක පියතුමන්ලා සඳහන් කරා වගේ වැදගත්. දැන් උදාහරණයක් දෙකක් දෙනවා නම් අපි දන්නවා අර ජර්මනියේ බිහි වුණ එමැනුවෙල් කන්ට් කියන මහා දාර්ශනිකයා එතුමා මියගියේ 1801. ඒ කියන්නේ එතුමා ජීවත් වුණේ 18 වන සතවර්ෂයේ. එතුමා ගෙනාවත් සිද්ධාන්තයක් දාර්ශනිකව එහෙම නැත්නම් මනුෂ්‍ය හේතුවෙන් මනුෂ්‍ය බුද්ධියෙන් දෙවියන් වහන්සේගේ පැවැත්ම ඔප්පු කරන්න බෑ කියලා. හැබැයි එතුමා කිව්වේ නෑ දෙවියන් වහන්සේ නැහැ කියලා. හැබැයි බුද්ධියෙන් හේතුවාදයෙන් මනුෂ්‍ය තර්ක කිරීමේ හැකියාවෙන් දෙවියන් වහන්සේගේ පැවැත්ම ස්ථාපිත කරන්න බෑ කියලා. ඒ වකට ඉඳපු බොහෝ දාර්ශනිකයෝ එය පිළිගත්තා. ඒතර ඒකත් බලපෑව සභාවේ මේ ප්‍රතික්‍රියාවට. ඊට අමතරව තව ඉන්දියා ප්‍රංශ ජාතික ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් ඔගස්ට් කොම්ට් කියලා 18 වන සතවර්ෂයේ එතුමා කිව්වා ඇත්තටම මේ අධ්‍යාත්මික ලෝකය කියලා දෙයක් නැහැ කියලා. තියෙන්නේ මේ සමාජ ආර්ථික තලය පමණයි. අධ්‍යාත්මික එහෙම නැත්නම් අපි කියන්නේ ලෝකෝත්තර කියලා. එහෙම තලයක් නැහැ. තියෙන්නේ මේ අපේ පංචේන්ද්‍රයන් වලට ග්‍රහණය වන තලයයි කියලා. ඒතර ඒ තුලිනුත් වක්‍රව දේව අනාවරණය ඒ වගේම අධ්‍යාත්මික යථාර්ථයන් ප්‍රතික්ෂේප වීමකට ලක් වෙනවා. ඒ වගේම තව දෙයක් ওই කාලේ අපි දන්නවා සිදු වුණා විශේෂයෙන්ම ජර්මන් ජාතික බයිබලීය විශාරදයන් විසින් කියා සිටියා ඇත්තට ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ දෙවි කෙනෙක් නෙවෙයි දේවත්වයක් නෑ සාමාන්‍ය මිනිසෙක්. හැබැයි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔය කියන දේවත්ව ප්‍රාතිහාර යනාදිය ඒවා උන්වහන්සේගේ ගෝලයන්ගේ අර්ථකථන කියලා. එතකොට අර දේව අනාවරණයේ විශාල ප්‍රමාණයක් ඔවුන් මනුෂ්‍යවාදයකට ලඝු කරා සීමා කරා. ඒතර එක පැත්තකින් එවැනි පරිවර්තන චින්තනයන් සිදුවෙමින් පවතුණා. ඒ වගේම තව වැදගත් දෙයක් සිදු වුණා. කාල් මාක්ස් කියන ඒ චින්තකයා 1859 දී දාස් කපිතාල් කියන ඒ පොත සිංහලෙන් කියනවා නම් ප්‍රාග් ධනය කියන පොත පළ කරා. පළ කරලා අර එවකට දියුණු වෙමින් පැවතුණු විශේෂයෙන් කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් ශක්තිමත් වුණු ධනවාදයේ පදනමට තදින් පහර දුන්නා. එය සුණු විසුණු කර හැරියා.
ඒ වගේම තවත් ඊටාම වැදගත් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් වුණා විශාල විදිහට කිතුණු දහමට බලපාපු. ඒ කියන්නේ කතෝලික සභාවට විතරක් නෙවෙයි රෙපරමාදු සභාවන් පවා යම් කිසි විදිහක කම්පනයකට ඇති කරපු පොතක් තමයි 1859 චාල්ස් ඩාවින් විසින් ලියන ලද ඒ පරිණාමවාදී ප්‍රවාහලිය පිළිබඳ පොත. Origins of Species කියන පොත. ජීවයේ සම්භවය කියන ඒ මහා විප්ලවීය ග්‍රන්ථය පවා කිතුණුවන්ව හොලවන්න කම්පනයට පත්කරන්න හේතු වුණා අපි දන්නවා. ඒතර මෙවැනි තත්වයන් වලින් තමයි 19 වන සතවර්ෂයේ මානව චින්තනය සකස් වුණේ. ඊට අමතරව දේශපාලන ලෝකේ තව අපි දන්නවා චින්තකයෝ ඉන්දියා ජෝන් ජැක් රූසෝ කියලා. ඊට පස්සේ වෝල්ටයා කියන ඒ චින්තකයා. ඔහු ඍජුවම බයිබලීය අනාවරණයට පහර දුන්නු. ඔවුන් ඇත්තට අදේවාදීන් නෙවෙයි. ඇත්තට ඔවුන් බොහෝ දෙනෙක් ඉගෙනගෙනත් තියෙන්නේ කතෝලික ආයතනවල. එහෙම නැත්නම් කිතුණු ආයතනවල බොහෝ අයව පුහුණු කරලා තියෙන්නේ ජේසුනිකායේ පියතුමන්ලා විසින්. ඔවුන් වෙන අර්ථකථන දෙන්න පටන් ගත්තා. දැන් අපි ගත්තොත් වෝල්ටයා කියනවා දෙවියෝ ඇත්තට ලෝකේ මවලා අත්හැරලා දාලා ගියා. එතුමා දැන් උන්වහන්සේගේ වැඩක් බලාගෙන ඉන්නවා. ලෝකය Tamanට කැමති විදිහට දුවන්න සලස්සලා තියෙන්නේ. ලෝකේ අනාගතයේ තීරණය වෙන්නේ අපි ගන්න තීරණ අනුව. දෙවියන් වහන්සේගේ බලපෑමක් දැන් මේ තුල නැහැ කියලා. ඒකට අපි කියනවා දෙයිසම් කියලා කියන්නේ. ඒ වගේම අයිසැක් නිව්ටන් වගේ අයත් එවැනි අදහස් වලට ආවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ අර මේ ඔර්ලෝසුව හදන්න, ග්‍රෑන්ඩ් ක්ලොක් මේකර්, වොච් මේකර්. ඔර්ලෝසුව හැදුවා, ඔර්ලෝසුව දැන් දුවනවා. හදපු කෙනා එයට සම්බන්ධයක් නැහැ. ඔර්ලෝසුව බලා ගන්න ඕන තමාගේ පැවැත්ම සහ නඩත්තුව. අන්න එවැනි අදහස් සීග්‍රයෙන් පැතිරෙන්න පටන් ගත්තා. ඊට අමතරව තව අදහසක් පැතිරුණා. අපි ඒකට කියනවා සර්ව ඊශ්වරවාදය කියලා. ඒ කියන්නේ මේ ලෝකයත් දෙවියන් වහන්සේත් කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. මේ දකින දේ තමයි දෙවියන් වහන්සේ කියන්නේ. එහෙම නැතුව මැවුම්කාර දෙවි කෙනෙක් කියලා වෙනම බලවේගයක් මේ ලෝකයේ තුල නැහැ කියන එක. ඒතර මෙවැනි අදහස් දැන් අපිට තේරෙනවා බැලුමට ඉතාම ආකර්ශනීයයි. ඒවා නිකම් මේ හුදු චින්තකයෙක් දෙන්නෙක් දරපු අදහස් විතරක් නෙවෙයි. ඒවා පසුපස්සේ යන විශාල අනුගාමිකයන් පිරිසකුත් බිහි වුණා. ඒවා ප්‍රචාරය කරන, ප්‍රසිද්ධියට පත් කරන, වාද විවාද කරන අනුගාමිකයන් පවා මොවුන් පිටිපස්සේ බිහි වුණා. එතකොට කතෝලික සභාව මුහුණ දුන්නේ මෙන්න මෙවැනි වාතාවරණයක් සහ පසුබිමක් තමයි. ඒක හරි සංකීර්ණ දෙයක්. ඒක එක පුද්ගලයෙකුගෙන් දෙදෙනෙකුගෙන් ආපු විරෝධතාවයක් නෙවෙයි. දැන් අපි දන්නවා මාටින් ලූතර් තනියම සහ ඔහුගේ පිරිසක් එක්කනේ සභාවෙන් වෙන් වුණේ. ඒ වගේ දෙයටත් වඩා සංකීර්ණයි දැන් සිදුවෙන දේ. විවිධ පුද්ගලයන්, චින්තකයන්, විද්‍යාඥයන් විවිධාකාරයේ අදහස් මතිමතාන්තර ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒවලට විශාල ජනප්‍රියත්වයකුත් ලැබෙනවා. මොකද ඒ වෙනකොට පොතපත, පත්තර කලාව බිහි වෙලා තිබුණා. යම් ආකාරයක ස්වාධීන මාධ්‍ය තිබුණා. මිනිස්සු මේවා බොහොම නිදහසේ කතා කරා. ඒ වගේම ඔවුන් අතර තව ජනප්‍රිය අදහසක් තමයි අපි මිනිස්සුන්ට අයිතියක් තියෙනවා හිතන්න, තර්ක කරන්න. කිසිදු ආගමික දේශපාලන අධිකාරියක බලපෑමෙන් තොරව ස්වාධීනව සිටීමේ, තර්ක කිරීමේ, අදහස් පැතිරීමේ අයිතියක් තියෙන. ඒකට කිසිදු අධිකාරියකට බෑ අත තියන්න හෝ නවත්තන්න. ඒ කියන්නේ අර වර්තමානයේ අපේ තියෙන අර පුද්ගල පරමාධිපත්‍යය වගේ අදහස් සීග්‍රයෙන් පැතිරුණා. විශේෂයෙන්ම ඇමරිකානු විප්ලවය සහ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒතර මේ වගේ විශාල සංකීර්ණ බලවේගයන් තමයි දැන් යුරෝපයේ පැතිරෙමින් සහ යුරෝපීය සමාජය සකස් කරමින් සිටියේ. ඒකයි ඒක අර එක පැත්තකින් එක තැනකින් ආපු මේ අර පොඩි මොනවාද අර දියසුලියක් වගේ ආපු දෙයක් නෙවෙයි. විවිධ පැති වලින් විවිධ කණ්ඩායම් වලින්. දැන් ඇත්තට මේ තත්ත්වය කතෝලික සභාව විතරක් නෙවෙයි. දැන් අපි ගත්තොත් එංගලන්තයේ ඇංග්ලිකානු සභාව අතරත් විවිධ මත දරන අය ඉන්දියා. දැන් අපි දන්නවා චාල්ස් ඩාවින් ඇත්තට ඇංග්ලිකානු සභාවට අයිති කෙනෙක්. ඇංග්ලිකානු සභාවෙම සමහරක් පිරිස් ඩාවින්ගේ පැත්ත ගත්තා. තව සමහරක් අය ඩාවින්ට විරුද්ධව තර්ක කරා.
එතන මෙය කතෝලික සභාව තුල විතරක් නෙවෙයි අනෙකුත් සභාවන් තුලත් ඒ වගේම ලුතරානු සභාව, ඇංග්ලිකානු, මෙතෝදිස්ත සභාවන් තුලත් මේ වාද විවාද විවිධ කණ්ඩායම් ඒ වගේම විවිධ දාර්ශනික ගුරුකුල ඇති වුණා සහ වෙන්වීම ඇති වුණා. ඒතර මේක ඊටාම සංකීර්ණ තත්වයක්. අපි හිතනවා වගේ නෙවෙයි. ඒ ඉතිහාසය අපි හදාරනකොට තේරෙනවා. ඒ වගේම එය ඇත්තට මානව ඉතිහාසයේ ඊටාම අර විචිත්‍රවත් යුගයක්. මේ හැම දෙයින්ම තමයි අපි අද ජීවත් වෙන ලෝකේ සකස් වෙලා තියෙන්නේ. අපේ චින්තනය, අපි දරන සමහරක් අදහස් ඇත්තට අලුත් අදහස් නෙවෙයි. ඒ අදහස් වල මූලාශ්‍ර අපිට දැක ගන්න පුළුවන් 18 වන 19 වන සතවර්ෂවල. ඒ වගේම ඒ කාලේ බිහි වුණු ඒ දැවැන්ත චින්තකයන්ට සමාන කරන්න පුළුවන් චින්තකයෝ ඇත්තට අද තාම බිහි වෙලා නැහැ. දැන් අපි ගත්තොත් ඉමැනුවෙල් කන්ට් වගේ අය, හේගල් වගේ චින්තකයෝ, ඒ වගේම කාල් මාක්ස්ලා වගේ චින්තකයෝ, ඔවුන්ගේ තිබුණ දෙයක් ඔවුන් අර දැන් කාලේ වගේ නෙවෙයි. ඔවුන් ලියලා තියෙන පොත්පත් ප්‍රමාණය දැවැන්තයි. ඒ වගේම විශාල ග්‍රන්ථ ඔවුන් ලිව්වේ. පිටු දහස් ගණන් තියෙන විග්‍රහයන් ඔවුන් කරේ. ඒකයි අර එවැනි ප්‍රමාණයේ චින්තනයන් දැන් හරි අඩුයි. මොකද දැන් අපි බලන්නේ අර ඕනම දෙයක් ටක් ගාලා වචන දෙකෙන් කියන්නනේ, සරල කරන්නනේ. දැන් මේ මහා පරිමාණයෙන් විග්‍රහ කරන එකෙන් අදහස් වෙන්නේ ඔවුන් හැම විටම හරි කියලා. නමුත් අන්න ඒ මට්ටමේ හිතන ගැඹුරින් දේවල් විග්‍රහ කරන ප්‍රවණතාවය ඔය 19 වන සතවර්ෂයේ බිහි වුණු ප්‍රවණතාවයක්. එහි ප්‍රතිඵල අපි ඇත්තටම අදටත් භුක්ති විඳිනවා. දැවැන්ත චරිත බිහි වුණු යුගයක්. ඒ නිසායි මේ ඓතිහාසිකව මේ කරුණු කාරණාවන් කියව ගත යුත්තේ. එතකොට අපිට ලේසි වෙනවා පියතුමල්ලා සඳහන් කරපු ආකාරයෙන් විශේෂයෙන්ම පළමුවන වතිකාන මන්ත්‍රණ සභාව පිහිටවන්න හේතු වුණේ ඇයි? ඒකට බලපාපු ඓතිහාසික කරුණු මොනවාද? ඒ වගේම ඒ මන්ත්‍රණ සභාවේ ගත්ත තීරණ මොනවාද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ওই ඓතිහාසික පසුබිම තුල. 1869ත් 70ත් අතර පැවැත්වුණු පළමුවන වතිකාන මන්ත්‍රණ සභාව තේරුම් ගන්න ඒ ඓතිහාසික පසුබිම, සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පසුබිම අනිවාර්යෙන්ම වැදගත් වෙනවා අපි හැමෝටම. මොකද අදටත් අපේ සමහරක් තීරණ, අපේ සමහරක් සිතුම් පැතුම් මේ සිද්ධීන් වල ප්‍රතිඵලයක්. එතකොට අපිට අදටත් ඒ මහඟු මඟ පෙන්වීම, ඒ මාර්ගෝපදේශනය ලබා දුන් අපගේ ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාටත් ඒ වගේම ගරු ෂෙරොන් ඩයිස් පියතුමන්ලටත් අපි තාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වැදගත් වෙන්නේ මේ අවබෝධයෙන් අපගේ ජීවිතයේ අධ්‍යාත්මික ශාස්ත්‍රීයත්වය පෝෂණය කර ගැනීම. මේ ඇත්තට හුදු අර අතීතය ගැන කුතුහලය දනවන දෙයක් නෙවෙයි. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයේ වඩා යහපත්ව සකස් කර ගැනීම සඳහා කරන වෑයමක්. අතීතයෙන් ඉගෙන නොගත්තොත් සිදුවෙන දේ මං හිතන්නේ මිනිසුන් අත්දැකීමෙන්ම දැන් විඳමින් සිටිනවා. ඔබතුමල්ලට ජේසු පිහිටයි. ජේසු පිහිටයි. ඔබ හැමටත් ජේසු පිහිටයි.